මහාතූපේ පේසාවල් 3 නිර්මාණය කළාට පස්සේ ධාතු ගර්භය ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ වුණා. මහාතූපේ පිටිත ප්‍රාකාරයේ බටහිර දොරටුවෙන් නික්මලා මම මේ ප්‍රවේශ වුණේ මහාතූපේ ඇත් ප්‍රාකාරයේ බටහිර දොරටුව. ශ්‍රී ලංකේය බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාවේ සුවිශේෂී වැදගත්කමක් ලැබුණු එක් අංශයක් තමයි පුරාණ ජල කළමනාකරණය. මෙතන පටන් ඔබට හැකියාව තියෙනවා අපත් සමග මේ පුරාවස්තු සමූහයේ සුවිශේෂී ලක්ෂණ අධ්‍යයනය කරගනිමින් දැකගනිමින් මේ වැලිමලුව ඔස්සේ ඉදිරියට ගමන් කරන්න. අයිබෝන් වසර දහස් ගන්නක දුටු නුදුටු උරුමේ ශ්‍රී විභූතිය සොයා අතීත මතක මංවාත් ඔස්සේ ඔබත් සමග යාත්‍රා කරන උරුම යාත්‍රාවෙන් අදත් ඔබ හමුවට ආවා. ඔබට මතකයි අපි පසුගිය සති දෙකක් පුරාම රැඳුනේ අනුරාධපුර ශුද්ධ භූමියේ මහා සෑ මළුවේ මහා තූප මළුවේ. පසුගිය සතියේ අපි ඔබට පොරොන්දු වුණා වැලිමළුවෙන් නික්මලා ඇවිල්ලා මහා තූපයේ සලපතල මළුව පුරා විසිරී තිබෙන නොයෙකුත් සුවිශේෂී පුරාවස්තු පිළිබඳව ඔබ දැනුවත් කරන බවට. එදා ඒ වුණු පොරොන්දුව ඉෂ්ට කරන්නයි අදත් මම මේ මහා තූපයේ නැගෙනහිර ප්‍රවේශයෙන් ඇතුල් වෙලා සලපතල මළුවට ගොඩ වුණේ. ඉතින් පුරා හෝරාවකට ආසන්න කාලයක් අපත් සමග මේ සලපතල මළුව පුරා සැරිසරමින් ඒ විසිරී පවතින නොයෙකුත් පුරාවස්තු නරඹමින් ඉතිහාසය පිළිබඳ ඔබගේ ගෞරවය දැනුම භක්තිය වැඩි දියුණු කරගන්න එන්න එක්වන්න මේ ඔබේ උරුම යාත්‍රාව. නැගෙනහිර දොරටුවෙන් සලපතල මළුවට ඇතුල් වෙලා මහාදාග්‍යව වහන්සේ ප්‍රදක්ෂිනා කරන්න සූදානම් වෙන තැනම ඕනෑම කෙනෙකුට දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ සුවිශාල පූර්ව ලිපිය. ලිපියේ අන්තර්ගතය තේරුම් ගන්න තියෙන නොහැකියාව නිසා බොහෝ දෙනෙක් මේ ලිපිය වැඩි අවධානයකට ලක් කරන්නේ නැහැ. එහෙම වුණත් ඔබ මේ දකින විශේෂ පූර්ව ලිපිය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී අපේ රටේ රාජ්‍ය පරිපාලනය ගෙන ගිය කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද්දක්. මේ ලිපියේ කියවෙන විදිහට කාලිංග චක්‍රවර්ති නිශ්ශංක මල්ල රජු පොළොන්නරුවේ රාජ්‍ය පරිපාලනය ගෙන ගියා. එතනදී තමන්ගේ බිසවත් සුන්දරී මහාදේවියත් ඒ වගේම වීරබාහු කුමාරයාත් ඇතුළු යුව රජවරු ඇමති කන්‍යා පිරිවරාගෙන ඒ පොළොන්නරුවේ වැඩ වාසය කරන කාලේ එතුමා කළ නොයෙක් කටයුතු ගැන මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කරලා තියෙනවා. ඔහු විශේෂයෙන් සඳහන් කරනවා තමන් බලයට පත් වෙනකොට මේ රට පත් වෙලා තිබිච්ච වාතාවරණය සහ දුක්ඛිතව හිටිය මිනිසුන්ට තමන් විසින් ප්‍රදානය කරපු සහන පිළිබඳව. නිශ්ශංක මල්ල කියන්නේ තමන්ට පෙර හිටිය පාලකයා. ඒ කිව්වේ පළමු වන පරාක්‍රම බාහු. එහෙම නැත්නම් මහා පරාක්‍රම බාහු විසින් අසීමිත ලෙස මිනිසුන්ගෙන් බදු දඩ මුදල් අය කර ගැනීම නිසා මිනිසුන් බොහොම දුක්ඛිතව හිටිය බව. ඒ නිසා තමන් බලයටපත් වූ වහාම ඒ දඩ මුදල් අය කිරීම, බදු මුදල් අය කිරීම, අනවශ්‍ය බදු මුදල් අය කිරීම නැවැත් වූ බව ඔහු මේ අභිලේඛනයේ කියනවා. ඒ විතරක් නෙවෙයි. නිශ්ශංක මල්ල කියනවා මිනිසුන් සොරකමට පෙළඹෙන්නේ ධනය පිළිබඳ තියෙන ආශාව නිසා බව.
ඒ නිසා මිනිසුන් සොරකමින් වෙන් කරන්න නම් කල යුත්තේ ඔවුන්ව ධනවත් පුද්ගලයන් බවට පත් කිරීම, සමෘද්ධිමත් පුද්ගලයන් බවට පත් කිරීම. ඒ සඳහා තමන් විසින් කරපු නොයෙකුත් ප්‍රදානයන්, විශේෂයෙන්ම තුලාභාර දාන සම්පාදනය කිරීම, මිනිසුන්ට ධනය ප්‍රදානය කිරීම, ඊළඟට යකඩ, හරක්, ඒ වගේම ඉඩකඩම් ආදී ප්‍රදානය කිරීම සිදු කළ බව තමයි නිශ්ශංක මල්ල මේ ලිපියේ පළමු කොටසෙන් කියන්නේ. මේ විදිහට පොළොන්නරුවේ වැඩ වාසය කරන කාලේ අනුරාධපුරයට ඇවිල්ලා රුවන්වැලි දාගැබ් වහන්සේ වැඳ පුදා ගන්න අදහසක් ඇති වූ බවත්, ඒ අනුව තමන්ගේ අමාත්‍ය ගණයා පිරිවරා අනුරාධපුරයට පැමිණි බවත් මේ ලිපියේ කියනවා. එහි සඳහන් ඉතාම වැදගත් තොරතුරක් තමයි මහදාගැබ් වහන්සේ පේනතෙක් මානයේදීම තමන්ගේ රථය නවත්වා රථයෙන් බැස තමන්ගේ ශ්‍රීපාදයෙන්ම මේ මළුවට වැඩම කළ බව. ඒ කියන්නේ මහදාගැබ් වහන්සේ පේන දුරින් නිශ්ශංක මල්ල තමන්ගේ රථය, බොහෝ විට මේ රථය කියලා කියන්නේ එක්කෝ අශ්ව කරත්තයක්, එහෙමත් නැත්නම් දෝලාවක්, නවත්තලා එතනින් බැහැලා එතනින් දැන් පාගමෙන්ම රුවන්වැලි සෑ මළුවට වැඩම කළා කියලායි මේ ලිපියේ විස්තර කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ මළුවට ඇවිල්ලා තමන් කරපු නොයෙකුත් පින්කම් ගැන, අප්‍රමාණ පින්කම් ගැන ඔහු සඳහන් කරනවා. ඒ පින්කම් සඳහා මසුරන් රන් 30 ලක්ෂයක් වියදම් කළ බවත් මේ ලිපියේ කියලා තියෙනවා. මළුවට ගොඩ වෙලා මේ මළුවේ හරියට වැලිය අතුරනවා වගේ මුතු ඇතුරු බව මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, නොයෙකුත් රන්මල්, රිදීමල් මහදාගැබ් වහන්සේට පූජා කළ බවත්, විශේෂයෙන්ම මේ පට වස්ත්‍ර ආදිය භාවිතා කරලා අද අපි දකින මේ කංචුක පූජා කරනවා වගේ මහදාගැබ් වහන්සේට අවුරශ්මීන් යන පීඩා, ඒ කිව්වේ ආතත පීඩා දුරු කර වූ බවත් නිශ්ශංක මල්ල මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. මේ ලිපිය අවසානයේදී ඔහු සඳහන් කරන වැදගත් කාරණාවක් තමයි මෙතන ඉඳලා ගව් 7ක් දුරින් ප්‍රදේශය තුල පක්ෂීන් සඳහා අබේදානය ප්‍රදානය කළ බව. එකෙන් අදහස් කරන්නේ නිශ්ශංක මල්ල මේ තැනට එන කාල සීමාව වෙනකොට මහදාගැබ් වහන්සේගේ ඉඳලා ගව් 7ක් ප්‍රදේශයේදී යම් යම් කටයුතු සඳහා පක්ෂීන් දඩයම් කළා. අපිට සාහිත්‍ය මූලාශ්‍රයෙන් පේනවා අනුරාධපුර යුගයේදීත් පොළොන්නරු යුගයේදීත් මේ පක්ෂී මාංශ සඳහා සෑහෙන ඉල්ලුමක් තිබුණා. ඇතැම් විට මේ අවට කලාපයේ දඩයම් කලාපයක් විදිහට වෙන් වෙලා තියෙනත් ඇති. මක්නිසාද අද වුණත් මේ වැව් බහුල කලාපයේ පක්ෂීන් බහුලයි. නිශ්ශංක මල්ල ඒ සියලු දෙනාටම අභේදානය දුන්නා. විතරක් නෙවෙයි, ඔහු කියනවා ප්‍රධාන වැව් 12, ඒ කිව්වේ 12 මහා වැව්වල මත්ස්‍යයින්ට අභේදානය ප්‍රදානය කළා කියලා. ඒ වගේම මිනිසුන්ව බදු බරින් නිදහස් කළා. මේ ආදී නොයෙක් පින්කම්, පුෂ්ප පූජා, කපුරු පූජා, පහන් පූජා ආදී මේ මළුව තුල දින ගණනාවක් සිදු කළ බවත් ඔහු පවසනවා. ඔහුගේ මේ අප්‍රමාණ පින්කම් ලෝක ශාසන සේවය දැකලා දෙවිවරු අතිශයින්ම ප්‍රසාදයට පත් වුණු බවත් ඔහු මේ ලිපියේ කියනවා. ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රසාදයට පත් වෙච්ච දෙවිවරු ඔල්වරසන් දුන්නා කියන එකත් නිශ්ශංක මල්ල සඳහන් කරලා තියෙනවා. දැන් මේ ලිපියේ කියන්නේ නැති වුණාට පොළොන්නරුවේ ගල්පොත ශිලාලේඛනයේදීත් නිශ්ශංක මල්ල මේ රුවන්වැලි සෑ මළුවට පැමිණි ගමන ගැන සඳහන් කරලා තියෙනවා. එතෙන්දී ඔහු සඳහන් කරනවා තමන්ගේ පුණ්‍ය ක්‍රියා දැකලා, ජනතාවට තමන් කරපු සේවය දැකලා සතුටටපත් වෙච්ච දෙවිවරු තමන් සමග කතා බහ කළ බව, ඒ දෙවිවරු තමන් සමග කතා කරනව දැකලා ජනතාව ඔල්වරසන් නැගූ බවත් මේ ලිපියෙත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා නිශ්ශංක මල්ල ඒ ස්ථානයේ සිහිපත් වීමක් විදිහට කුඩා ශෛලමය ස්තූපයක් කෙරෙව්වා. දැන් තව තරමක් දුරට මේ මහදාගැබ් වහන්සේ ප්‍රදක්ෂිනා කරමින් ඉදිරියට යනකොට අපිට දකින්න ලැබෙනවා කුඩා ප්‍රමාණයේ ශිලා දාගැබක්, ගල් දාගැබක්. ඒ තමයි නිශ්ශංක මල්ල ගල්පොත ශිලාලේඛනයේ සඳහන් කරන අර දෙවුරුන් තමන්ට සම්මුඛ වුණු තැන, තමන් සමග කතා බහ කළ තැන ඉදි කරපු ශෛලමය දාගැබ. ඉතින් මේ ලිපිය අවසාන කොටසේදී නිශ්ශංක මල්ල සඳහන් කරනවා තමන් මොන අවුරුද්දේද රුවන්වැලි සෑයට පැමිණියේ කියලා. ඔහු රුවන්වැලි සෑයට පැමිණියේ අභිෂේකයෙන් 4 වෙනි අවුරුද්දේ. මෙන්න මේ වගේ නිශ්ශංක මල්ලගේ අනුරාධපුර ගමන, ඔහු පොළොන්නරුවේ කරපු නොයෙක් ලෝක ශාසන සේවා සහ මේ මහදාගැබ් මළුවේ කරපු පුණ්‍ය ක්‍රියා සම්භාරයක් පිළිබඳවයි නිශ්ශංක මල්ලගේ මේ පූර්ව ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ. පිහිටුවීමෙන් දැන්ට අවුරුදු 800ක් පමණ ගත වෙලා තියෙනවා වුණාට තවමත් මේ ලිපියේ අක්ෂර අපිට කියවා ගන්න පුළුවන් මට්ටමින් බොහොම හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මේ ස්තූප මළුවට එන්න බොහෝ දෙනෙක් මේ ලිපිය නිශ්ශංක මල්ල විසින් පිහිටවන ලද්දක් බවත්, ඒ ලිපියේ මෙවැනි නොයෙකුත්
කටයුතු පිළිබඳව අන්තර්ගත වෙන බවත් දැනගන්නේ නැහැ. අවබෝධයක් ලබා ගන්නේ නැහැ. ඒ සඳහා යම් නිශ්චිත වැඩපිළිවෙලකුත් මේ ස්ථානයේ තිබුණු බවක් අපිට පෙනෙන්නේත් නැහැ. ඒ නිසා වගකිය යුතු පුරාවිද්‍යා නිලධාරීන්ගේ යුතුයකමක් වෙනවා මෙවැනි ස්ථානවල මේ වගේ ඉතාම වටිනා අභිලේඛන මෙතනට එන දහස් ගාණක් ජනතාවට හඳුන්වා දෙන්න. එහි අන්තර්ගතය ඇතුළත් කරපු යම් නාමපූර්වක හෝ මේ ස්ථානවල පිහිටවීම. ඉතින් දැන් මේ අභිලේඛනය පිළිබඳ බොහොම සංක්ෂිප්තව අපි සාකච්ඡා කළේ. මේන් පස්සේ අපිට පුළුවන් තවදුරටත් මේ මහදාගැබ් වහන්සේ ප්‍රදක්ෂිනා කරමින් ඉදිරියට යමින් සලපතල මළුවේ විසිරී තිබෙන නොයෙකුත් පුරාවස්තු පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. මහාතූප මළුවට ඇතුළු වෙලා අපි ඔබට මේට පෙර විස්තර කරපු නිශාංක මල්ලගේ ශිලාලේඛනය පසු කරමින් තවදුරටත් දාගැබ ප්‍රදක්ෂිනා කරන විට රුවන්වැලි සෑයේ නව බුදු මැදුරට ප්‍රවේශ වෙන්න පුළුවන්. දැන් මේ බුදු මැදුර මීට වර්ෂ කිහිපයකට පෙර ආතුව බොහොම නවීකරණය කළා. ඊටාම ශාන්ත ප්‍රතිමා සමූහයකින් යුක්ත කරලා තිනවා. දකින ඕනෑම කෙනෙකුගේ නෙත්සින් පහන් වෙන ආකාරයට. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ මීට දශක කිහිපයකට පෙර ආතුව මේ ස්ථානයේ මේ විදිහේ නවීන බුදු මැදුරක් තිබුණේ නැහැ. මේ නව බුදු මැදුර ඉදි කරන්න පෙර ආතුව කුඩා ප්‍රමාණයේ බුදු මැදුරක් මේ ස්ථානයේ තිබුණා. 1890 වර්ෂයේදී පමණ H.W. Cave එහෙම නැත්නම් හෙන්රි කේව් විසින් අනුරාධපුරයේ සංචාරය කරලා ලබාගත් ඉතා පැරණි ඡායාරූපවල මේ ස්ථානයේ ඡායාරූපත් ඇතුළත් වෙලා තියෙනවා. ඒවා ඉතා පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ ප්‍රතිමා ගෘහයක අත්තිවාරම් බිත්ති අතර තැන්පත් වෙලා තියෙන පිළිම පහක්. මේ ඔබ දැන් මේ ප්‍රතිමා ගෘහයේ ඉදිරිපසින්ම තැන්පත් කරලා තියෙන අඩි 8කට වඩා උස ප්‍රමාණයකින් යුක්ත මේ හිටි බුද්ධ ප්‍රතිමා 4 ඒ හෙන්රි කේව් ගත්ත ඡායාරූපයේ ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ බුදු පිළිම 4ත් එක්ක තවත් හිටි පිළිමයකුත් දැක්ගැනීමේ හැකියාව තිබුණා. ඒ නිසා මේ ස්ථානය හැඳින්වුවේ පස් පිළිමගේ කියලා. පසු කාලීනයේදී සංරක්ෂකයන් විසින් අර ඉතුරු පිළිමේ, ඒ කියන්නේ පස්වෙනි පිළිමය මෙතනින් ඉවත් කරලා මහාතූපයේ නැගෙනහිර දොරටුව සමීපයේ තැන්පත් කරලා තියෙනවා. නමුත් මේ බුද්ධ ප්‍රතිමා 4 මේ ස්ථානයේම දකින්න ලැබීම වාසනාවක්. දැන් මේ බුදු පිළිම 4න් නිරූපණය කරන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිව්බුදුරින් වහන්සේලා. තේරවාදී සම්ප්‍රදායේ විශ්වාසයට අනුව අපි මේ ඉන්න මහා භද්‍ර කල්පයේ බුදුවරු 5 නමක් පහළ වෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම හා මෛත්‍රේය නමින්. ඒ අතුරින් සිව් නමක් දැන් පහළ වී අවසానයි. ඒ කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම කියන බුදුන් වහන්සේලා. එතකොට මේ බුදුන් වහන්සේලා සිව් දෙනාවත් අනාගතයේ පහළ වෙන්න ඉන්න මෛත්‍රේය බෝසතාණන් වහන්සේවත් නිරූපණය කිරීම තමයි මේ පස් පිළිමවල අරමුණු බවට පත් වෙලා තිබුණේ. දැන් මේ හිටි බුදු පිළිමවල ඊටාම විශේෂ ලක්ෂණයක් වෙන්නේ මේවා අමරාවතී සම්ප්‍රදායෙන් යුක්ත වීම. මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ ප්‍රතිමා සමූහය පිළිබඳ අධ්‍යයනය කරලා අදහසක් ඉදිරිපත් කළා. දැනට ලංකාවෙන් හමු වෙලා තියෙන බුද්ධ ප්‍රතිමා අතර වඩාත්ම පැරණි කියන්න පුළුවන්
බුද්ධ ප්‍රතිමා එකතුවට මේ රුවන්වැලි සෑය මළුවෙන් හමු වුණු ප්‍රතිමා හතරත් අන්තර්ගත වෙනවා කියලා. ඔබට ඉතා පැහැදිලිව පේන විදිහට මේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ මාබල් වර්ගයේ ගල් විශේෂයකින්. ඊටාම ශක්තිමත් ඛනිජ ව්‍යුහයකින් සමන්විත ගල් විශේෂයකින්. ඒ නිසා ප්‍රතිමා නිර්මාණය කිරීමෙන් පසුව මැද උපදමූ බවට සාධක තවමත් මේ ප්‍රතිමාවල දකින්න තියෙනවා. ද අමරාවතී සම්ප්‍රදාය කියලා අපි හඳුන්වන්නේ දකුණු ඉන්දියාවේ අමරාවතී ප්‍රදේශය ආශ්‍රිතව බිහි වුණු ප්‍රතිමා සම්ප්‍රදාය. මේ කලාපයේ තමයි නාගර්ජුන කොණ්ඩ වගේ සුවිශාල බෞද්ධ ආශ්‍රම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිමාවල විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. වටකුරු හෝ දිගටි වටකුරු මුහුණ එයින් එකක්. බොහෝ දුරට අමරාවතී සම්ප්‍රදායේ ප්‍රතිමා හිටි බුද්ධ ප්‍රතිමා. සාමාන්‍යයෙන් අමරාවතී සම්ප්‍රදායට අයිති හින්දි බුද්ධ ප්‍රතිමා අපිට හමුවන්නේ නැති තරම්. ඔබ හොඳින්ම දන්න සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවත් අමරාවතී සම්ප්‍රදායයේම මහා පරිමාණ නිදර්ශනයක්. දැන් මේ පිළිමවලත් ඒ වටකුරු මුහුණ, ඒ වගේම අමරාවතී පිළිමවල බහුලවම දකින්න තියෙන මන්ද සිනහව, අඩවන් වූ දෙනෙත්, ඒ වගේම ලඹ සවන්, අග්බඹුරු හිසකිස් දකින්න පුළුවන්. මේවා අමරාවතී සම්ප්‍රදායේ ලක්ෂණ වගේම අනිත් පැත්තෙන් බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ විදියටත් අපි සැලකනවා. ඒ වගේම අමරාවතී සම්ප්‍රදායේ හිටි පිළිම නිතරම පාහේ නිරූපණය කරන්නේ දකුණතින් අභය මුද්‍රාවත්, එහෙම නැත්නම් ඇතැම් විචාරකයන් කියන විදිහට ආශිර්වාද මුද්‍රාවත්, Tamanගේ වමතින් සිවුරු පොට දරා සිටින ආකාරයත් පෙන්눔 කරන විදිහට. ඒ වගේම අමරාවතී සම්ප්‍රදායේ අනිකුත් ප්‍රතිමා වගේම මේ රුවන්වැලි සෑය මළුවෙන් ලැබී තියෙන ප්‍රතිමා එකතුවේ ප්‍රතිමාත් සමභංග ප්‍රතිමා. සමභංගයි කියලා කියන්නේ නළල මැද්දේ සිට ලම්බ රේඛාවක් ඇඳුත් එහෙම හරියටම ශරීරය දෙකට බෙදෙන විදිහට අර පාදවල මහපට ඇඟිලි අතරට ඒ රේඛාව යොමු වෙනවා. ඒ නිසා මේවා සමභංග ප්‍රතිමා. ප්‍රතිමා කරන සම්ප්‍රදායේ තවත් ඉරියව් තියෙනවා. ගල් විහාරයේ අපි දකිනවා වගේ ද්විභංග ප්‍රතිමා, එහෙම නැත්නම් ත්‍රිවංක පිළිමකේ දකිනවා වගේ ත්‍රිභංග පිළිමා ආදියත් බුදු පිළිම සම්ප්‍රදාන අතර දකින්න පුළුවන්. නමුත් මේ මුල්ම කාලීන ප්‍රතිමා අයිති වෙන්නේ සමභංග ප්‍රතිමා කලාවට. ඒ වගේම අමරාවතී සම්ප්‍රදායේ තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි චීවරය විස්තරාත්මකව දැක්වීම. දැන් අපේ අනුරාධපුර යුගයේ මුල් කාලීන හිඳි පිළිම අරගෙන බැලුවොත් එහෙම ඒ වායේ චීවරය මේ විදිහට විස්තරාත්මකව දැක්වෙන්නේ නැහැ. විස්තරාත්මක කියන එකෙන් අදහස් කරන්නේ හරියට හුළඟින් රැලි දෙනවා වගේ චීවරයේ රැලි දැක්වීම. අනුරාධපුර යුගයේ මුල් කාලීන හිඳි පිළිම වල චීවරය දැක්වෙන්නේ හුදෙක් තනි රේඛාවකින් පමණයි. හරියට ඇඟට ඇල්ලා තියෙන ස්වරූපයෙන්. ඔබ හොඳින් දන්න සුප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමාවේ, එහෙමත් නැත්නම් තොලවිල බුද්ධ ප්‍රතිමාවේ අපි දකින්නේ ඒ විදිහට තනි රේඛාවකින් දක්වන චීවර නිරූපණය, ඒකාංශ පාරුපණය. දැන් මේ පිළිම වලත් ඒකාංශ පාරුපණය දකින්න හම්බ වුණාට චීවරයේ විස්තරාත්මකයි. මේ චීවරය දැක්වීමේ රටා අනුව ප්‍රතිමා යුගකරණයට ලක් කරනවා. අනුරාධපුර යුගයේ හිටිපිලිම් වල චීවරය බොහෝ දුරට දැක්වුවේ සමාන්තර රේඛා විදිහට. තව ටිකක් විකාශය වුණාට පස්සේ පොළොන්නරු යුගයේදී මේක තව ටිකක් වර්ධනය වෙලා මේ සමාන්තර රේඛා දැක්වීම සමාන්තර යුගල රේඛා දැක්වීමක් බවට පරිවර්තනය වුණා. ගම්පල යුගයට එනකොට මේ රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහිල්ලා තරංගාකාර නැත්නම් දියරෙලි ආකාරයෙන් චීවර දැක්වීමේ සම්ප්‍රදායකුත් ඇති වුණා. මම ඔබට මීට පෙර ආතුව සඳහන් කළා මේ ප්‍රතිමා සමූහය ලංකාවේ හමු වී තිබෙන පැරණිතම ප්‍රතිමා අතරේලා සැලකනවා කියලා. මහාචාර්ය පර්ණවිතාන විශ්වාස කළේ කාලයක් වශයෙන් අපි සැලකනවා නම් මේවා ක්‍රිස්තු වර්ෂ 2 3 4 වගේ සියවස් වලට අයිති වෙන්න පුළුවන් බව. ඒ වගේම මෙතනට එන ඕනෑම කෙනෙකුට මේ බුද්ධ ප්‍රතිමා වලට අමතරව ඒ ඉදිරිපසින් තවත් දේව ප්‍රතිමාවක් එහෙම නැත්නම් බෝසත් ප්‍රතිමාවක් දකින්න පුළුවන්. දැන් බොහෝ දෙනා මේ ප්‍රතිමාව සලකන්නේ මෛත්‍රේය බෝසත් ප්‍රතිමාවක් විදිහටයි. නමුත් අපේ ප්‍රතිමා කලාවේ මෛත්‍රේය බෝසත් ප්‍රතිමා නිරූපණය කරන සම්ප්‍රදායට මේ ප්‍රතිමාව එච්චරම අනුකූල නැති බවක් තමයි පේන්නේ. ඒ ප්‍රතිමාවේ දකුණතින් විකසිත පද්මයක් දරා සිටින ආකාරයකුත් Tamanගේ වමත තරමක් ඉහළට ඔසවා ඉදිරිපසට හරවා නරඹන්නන්ට ආශිර්වාද කරන ස්වරූපයකුත් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් මේ විදිහට දකුණතින් පියුමක් දරා සිටිනා වූ ප්‍රතිමා අයිති වෙන්නේ සූර්ය දේව නිරූපණ වලට. සූර්ය දේව වන්දනය අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී බෙහෙවින් ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම පොළොන්නරු යුගයේදී සූර්ය දේව වන්දනය ජනප්‍රිය වුණු බවට සාධක තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිමාව
මෛත්‍රේය ප්‍රතිමාවකටත් වඩා සූර්ය දේව ප්‍රතිමාවක් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ මළුවේ ගිනිකොන දිගට තරමක් ආසන්නයෙන් සිටුවා තිබෙන ගල් කණු කිහිපයක් දකින්න පුළුවන්. ඒ ගල් කණු පැරණි ප්‍රතිමා ගෘහයකට අයතුණු බව තමයි පුරාවිද්‍යාඥයන්ගේ අදහස. විශේෂයෙන්ම 20 වන සියවසේ මුල් භාගයේදී මේ ස්තූප මළුව පිළිබඳ විචාරය කරපු ඇතම් විචාරකයන් සඳහන් කරලා තියෙනවා ඒ ගල් කුළුණු අයිති වෙන්නේ සූර්ය දේවස්ථානයකට කියලා. ඒ කියන්නේ මේ මළුව තුල සූර්ය දේව ප්‍රතිමාවක් තැන්පත් කරලා තිබුණා. ඒ සඳහා ගෘහයක් ඉදි කරලා තිබුණා. එහි කුළුණු හිස්වලත් සූර්ය ලාංඡනය කැටයම් කර තිබෙන බව තමයි ඒ ගුතුන් විසින් පෙන්වා දී තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ස්ථානයට පැමිණියට පස්සේ මේ බුදු මැදුර තුළට පැමිණිලා අර නව බුද්ධ ප්‍රතිමා සංචිතය වන්දනය කරනවත් එක්කම මේ අති පෞරාණික වූ මහා නර්ඝ ප්‍රතිමා සමූහය දැකලා වන්දනය කරලා එහි පෞරාණිකත්වය පිළිබඳ අදහසකුත් ඇති කර ගැනීම ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අනතුරුව අපි ප්‍රතිමා ගෘහයෙන් නික්මිලා තවදුරටත් මහා තෝපය ප්‍රදක්ෂිනා කරමින් ඒ වටා විසිරී තිබෙන පුරාවස්තු පිළිබඳව සොයා බලමු. අවදිවලට අයත් ස්තූප අතර එමෙතන ස්තූප ගොඩලි සමීපයේ දකින්න තියෙන සුවිශේෂී පුරාවස්තු වර්ගයක් තමයි ඡත්‍ර. එහෙමත් නැත්නම් කුඩ. අපි ඔබට මීට පෙර ආතුවත් විස්තර කරපු විදිහට ස්තූපවල මුල්ම අවධියේදී කොත් කැරලි නිර්මාණයක් දකින්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට අර ඉන්දියාවේ සාංචි වගේ ස්තූපවල අපි දකින විදිහටම ගර්භය මත නිර්මාණය කරපු හර්මිකාව මැද්දේ යෂ්ටියක් ඔසවන ලැබුවා. අපි ඒකට කියන්නේ ඡත්‍ර යෂ්ටිය කියලා. ඒ ඡත්‍ර යෂ්ටිය මත එක් ඡත්‍රයක් හෝ අනුක්‍රමයෙන් කුඩා වී යන ඡත්‍ර කිහිපයක් එසවීමේ සම්ප්‍රදායක් තිබුණා. මේ මහා තූප භූමියේත් අපිට ඒ වගේ ශෛලමය ඡත්‍රයක් දකින්න පුළුවන්. මම මේ දැන් රැඳී ඉන්නේ මහා තූපයේ ඉදිරිපිට තියෙන බුදුමැදුර සමීපයේ තැන්පත් වෙලා තියෙන ශිලාමය ඡත්‍රය අසල. අටුවා පොත්වල සඳහන් කරලා තියෙනවා බුදුන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ස්තූපවල ශිලාමය ඡත්‍ර ඔසවන බව. නමුත් අපි දන්නවා ස්තූපවල ඡත්‍ර කලේ ශිලාවලින් විතරක් නොවේ. ඇතැම් අවස්ථාවල දැවෙන් පවා ඡත්‍ර කළා. ඒ නිසා තමයි වංශ කතාවේ නොඑක අවස්ථාවලදී රජවරුන් විසින් පෙර රජවරුන් විසින් සකස් කර තිබූ ඡත්‍ර දි รา යාම නිසා ඒවා ඉවත් කළා නව ඡත්‍ර පූජා කළ බවක් සඳහන් වෙලා තියෙන්නේ. ඡත්‍රය කියලා කියන්නේ කුඩේනේ. ඉතින් ස්තූපය සැලකුණේ බෞද්ධ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පූජනීයම අංගයේ විදියට. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේට කරන ගරු කිරීමක් වශයෙන් සත්කාරයක් වශයෙන් ස්තූපය මත ඡත්‍ර එසවීම සිද්ධ කළා. දැන් මේ
චත්‍ර නිර්මාණයේදී බොහෝ විට පාවිච්චි කළේ දැව නම් වර්ෂාවෙන් අවුවෙන් පහසුවෙන් දි รา යාමට ලක් නොවන මට්ටමේ ශක්තිමත් දැව වර්ග තමයි භාවිතා කළේ. ඔබ මංජුශ්‍රී භාෂිත වාස්තු විද්‍යාවේ ස්තූප නිර්මාණයට අදාළ අවසාන පරිච්ඡේදයේ කියවුවොත් මේ ශිලාමය මේ දැවමය වේදිකා නිර්මාණය සඳහා දැවමය ඡත්‍ර යෂ්ටි නිර්මාණය සඳහා අවශ්‍ය කරන සුදුසු දැව වර්ග මොනවද කියලා ඒ ග්‍රන්ථයේ නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් දැන් මේ මම රැඳී ඉන්න ස්ථානයේ තිබෙන ඡත්‍රය මහා තූපය සඳහා භාවිතා කළ ඡත්‍රයේ විදිහට නෙවෙයි පුරාවිද්‍යාඥයෝ අඳුරගෙන තියෙන්නේ. මහා තූපය සඳහා භාවිතා කළ ඡත්‍ර මීට වඩා විශාල වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඡත්‍රයේ විශාලත්වය ස්තූපයේ විශාලත්වයට අනුපාතික වෙනවා. ඒ නිසා මේ ශිලාමය ඡත්‍රය මේ මහා තූපය වටා දකින්න තියෙන පරිවාර ස්තූපයකට අයිති ඡත්‍රයක් වෙන්න පුළුවන්. දැන් ඔය 20 වන සියවසේ මුල් භාගයේදී මේ සලපතල මළුව පිළිබඳ පර්යේෂණ කරපු දත්ත වාර්තා කරපු පර්යේෂකයෝ මේ අපේ ඉදිරිපසින් දකින්න තියෙන පරිවාර ස්තූප නටබුන් වෙලා තිබිච්ච අවස්ථාවේදී ඒවැ මුදුනේ සවි කරලා තිබිච්ච යූපගල් පිළිබඳ වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ එම ස්තූපවලත් ඡත්‍ර අෂ්ටයක් සහ මෙවැනි ශිලාමය ඡත්‍ර ඔසවා තිබුණා කියන එකයි. කොහොම වුණත් මේ තරම් විශාල ස්තූප මළුවක අපිට දකින්න හම්බ වෙන්නේ මේ ශිලාමය ඡත්‍රය පමණයි. ඒක මේ ස්තූපයේ පෞරාණිකත්වය හෙළි කරන එක සාධකයක්. පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම ලංකාවේ ස්තූපවල කොත් කැරළ නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස්වලින් පසුව පරිපූර්ණ තත්ත්වයට පත් වුණා කියන එකයි. නමුත් ථූපාරාම ස්තූපය, මහා තූපය වගේ ස්තූප සම්බන්ධින් වංශ කතාවේ ක්‍රිස්තු වර්ෂ 6-7 වන සියවස් වලට අදාළව පවා ඡත්‍ර පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ අලුතෙන් ඉදි කරන ස්තූපවල කොත් කරලා නිර්මාණය කළා වුණාට මහා තූප වගේ වඩා පෞරාණික ස්තූපවල බොහෝ කාලයක් යනතුරු ඡත්‍රයේ පමණක් පැවතුණු බව. ඇතැම් රජවරු පෙර රජවරුන් විසින් සවි කරපු ඡත්‍රයේ මුදුනේ තවත් ඡත්‍රයක් නිර්මාණය කළා. මේක ඇත්තම පින්කමක් විදිහට සිද්ධ වුණේ. ඒක හඳුන්වන මහා වංශයේ විශේෂ වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි චත්තාති චත්ත කියන එක. චත්තාති චත්තකම්ම ඡත්‍රයක් මත ඡත්‍රයක් නැංවීමේ පින්කම. අධිච්ඡත්ත කියලා වචනයකුත් පැරණි පාලි මූල රාශියේ දකින්න තියෙනවා. අධිච්ඡත්ත කියලා කිව්වේ අර මුදුනේම පිහිටා තිබෙනා වූ ඡත්‍රය. ඉතින් මේ විස්තර පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව අපිට පුළුවන් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සලපතල මළුව පුරා විසිරී තිබෙන අභිලේඛන පිළිබඳ අවධානය යොමු කරන්න. මහා තූපේ දකුණු වාහල්කඩ ඉදිරිපස ආරක්ෂිත වැටකින් වට කර තිබෙන මේ සලපතල මළුවේ පූර්ව ලිපියක් පිහිටා තිබෙනවා. මේ ලිපිය වටා වර්තමානයේදී ඔබ දක්න විදිහටම ශ්‍රද්ධාවත් බෞද්ධ ජනතාව තමන්ගේ බාරහාර ඔප්පු කිරීම, බාරහාර සිද්ධ කිරීම සඳහා පඳුරු ගැට ගැසෙන ස්ථානයක් වශයෙන් තමයි භාවිතා කරන්නේ. දැන් තරමක් ඇතුළතින් බැලුවොත් මේ ස්ථානයේ නොයෙකුත් දෙනා එක්රැස් කරන පාඬුරු වලින් මේ ස්ථානය පිරී ගොස් තිබෙනවා. නමුත් මේ ස්ථානය එවැනි ශුද්ධ ස්ථානයක් නෙවෙයි. මෙතන දක්නට ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 12 සියවසට පමණ අයිති පදර ලිපියක්. පදර ලිපි කියලා කියන්නේ අතුරන ලද ලිපි. එතකොට සලපතල මළුවල තියෙන ලිපි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පදර ලිපි කියලා. ඒ කියන්නේ පතල ලිපි, අතර ලිපි, අතුරන ලද ලිපි. මේ ලිපිය කියවා බලා ශිලාලේඛන සංග්‍රහයේත් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒක දැක්වෙන්නේ මහා පරාක්‍රම බහ රජුරන්ගේත් ඒ වගේම ලීලාවතී බිසවගේත්
භාණ්ඩාගාරයේ සම්බන්ධයෙන් කටයුතු කරපු නිලධාරියෙක් වුණු විජේනාවල් කියන පුද්ගලයා. ඔහුගේ භාර්යාව සහ බෑණනුවන් සමග මේ ස්ථානයට ඇවිල්ලා කරපු පින්කම් මාලාවක් පිළිබඳව දුටුගැමුණු ආදී රජවරුන් විසින් මහා තූපය උදෙසා සිද්ධ කරපු නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්ම ගැන අහලා පැහැදීමටපත් වෙලා ඕන් මේ ස්ථානයට පැමිණෙනවා. එන් පසුව සතියක් මුළුල්ලේ මේ මහා තූප මළුවේ පුණ්‍ය කර්ම සිදු කරලා ඒ පිළිබඳ වාර්තාකරණයක් විදියට තමයි මේ ලිපිය පිහිටුවන ලබන්නේ. ඔවුන්ගේ පින්කම් මාලාවේ සඳහන් වෙනවා මේ පහළ මළුවේ, ඒ කියන්නේ මේ සලපතල මළුව නෙවෙයි පහළ මළුවේ, ඒ කියන්නේ වැලි මළුවේ සතියක් පුරා මහා පරිමාණ පින්කම් පැවැත් වූ බව. මේ පින්කම් වලට පහන් පූජා, පුෂ්ප පූජා, ඒ වගේම කපුරු පූජාත් ඇතුළත් වෙනවා. ඔවුන්ම කියන විදියට රියන් 100 ගණනක් භාවිතා කරලා මේ මහදාගැබ් වහන්සේට කංචුකයක් නිර්මාණය කළා. ඒක මොනතරම් අලංකාරද කියනවා නම් ඔවුන් මේ ලිපියේ දක්වලා තියෙන්නේ එයින් මහදාගැබ් වහන්සේ හරියට සිළුමිණිසෑයේ ප්‍රතිබිම්බයක් වගේ දිස්සුණා කියලා. ඒ විතරක් නෙවෙයි මේ පේසාවලලු වල ඉහළ පේසාවේ රියනක් පමණ දිග කබල් වල තනින් තන කපුරු පත්තු කරලා මහා පරිමාණ කපුරු පූජාවක් සිදු කළා කියලත් මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ විහාර ආරක්ෂාවේ යෙදුණු නොයෙකුත් ජනතාවට විශේෂයෙන්ම මෙහි නෘත්‍ය දැක්වූ නාටිකාංගනාවන්ට, ඒ වගේම මේ ස්ථානයේ හිටිය බමුණන්ට, සේවයේ යෙදුණු සේවිකාවන්ට, මේ දොරටුවල පාදොනි වලට පැන් සැපියූ කාන්තාවන්ට, නොයෙක් ආකාරයේ කාර්මික ශිල්පීන්ට ප්‍රසාද පඬුරු දුන්නා. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔවුන්ට ගල් ඇල්ලූ මුදු ලබා දුන් බව. ඒ වගේම වටිනා වස්ත්‍ර, ආභරණ, රන් ආදී ලබා දීලා ඔවුන්ව සතුටටපත් කළා කියලා. මෙහි දකින විශේෂ කරුණක් තමයි මේ ස්තූප මළුවේදී ඔවුන් තූප වංශය ඇසූ බව. දැන් අපි දන්නවා දැනට අපි සතුව තියෙන තූප වංශයේ විස්තර වෙන්නේ ස්වර්ණමාලී සෑරදුන්ගේ පරම්පරා කතාව, වංශ කතාව. මුලින්ම අපිට සිංහල තූප වංශයක් තිබුණා. නමුත් දැන් අපිට ඉතුරුලා තියෙන්නේ අර පොළොන්නරු යුගයේදී උපතිස්ස හාමුදුරන් විසින් රචනා කරා කියලා අපි විශ්වාස කරන මුල් පාලි තූප වංශය. ඒ නිසා මේ ස්තූප මළුවේදී තූප වංශය අහලා, ඒ කිව්වේ මහදාගැබ් වහන්සේගේ පරම්පරා කතාව අහලා ප්‍රසාදයටපත් වෙලා ඒ දේශකයන් වහන්සේටත් නොයෙක් පඬුරු පිරිකර වශයෙන් පූජා කළ බවත් මේ අභිලේඛනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතනට එන පුද්ගලයෙක් මේ ස්ථානය වටහා ගන්න ඕනේ යම් ආකාරයක গুপ্ত බලයක් රැඳි තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරලා දෙන গুপ্ত ස්ථානයක් විදිහට නෙවෙයි ක්‍රිස්තු වර්ෂ 12 වන සීවසේදී මේ ස්ථානයට පැමිණිච්ච ඒ පරාක්‍රම බාහු සහ ලීලාවතී බිසවගේ භාණ්ඩාගාරයේ බාහිරව සිටිය රාජකීය නිලධාරියෙක් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් විසින් මහදාගැබ් වහන්සේ සම්බන්ධයෙන් පවතුන ලද නොයෙකුත් පුණ්‍ය කර්ම සම්බන්ධයෙන් වන වාර්තාවක් බව. ඒ නිසා මීට පසුව මහදාගැබ් මළුවට පැමිණියාම මේ ස්ථානයට කාසියක් විසි කරනවා වෙනුවට ස්ථානය නරඹලා බලලා අපේ ඓතිහාසික ක්‍රියාවලිය පිළිබඳ යම් ආකාරයක දැනුමක් අත්පත් කර ගැනීම ශ්‍රද්ධාවත් බෞද්ධයන්ගේ වගකීමක් වෙනවා. මීළඟට මේ අභිලේඛනයට ඉදිරිපසින් පීඩා තිබෙන සුවිශේෂී ප්‍රතිමාවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න අපි කැමතියි. මහදාගැබ් මළුවේ රජවරුන්ගේ ප්‍රතිමා කියලා සලකන ප්‍රතිමා දෙකක් අපිට දැක් ගන්න පුළුවන්. එයින් එක් ප්‍රතිමාවක් පිහිටා තියෙන්නේ අපි ප්‍රවේශ වුණු නැගෙනහිර දොරටුවේ දකුණු පැත්තෙන්. ඒ ප්‍රතිමාව දුටුගැමුණු රාජ ප්‍රතිමාවක් වශයෙන් වර්තමානයේදී බොහෝ දෙනාගේ ගෞරවාදරයට ලක් වෙනවා. නමුත් අපි ඔබට මීට කලින් ප්‍රකාශ කළා ඒ ප්‍රතිමාව 1890 වෙනකොටත් පැවතුනේ අර පස්පිලිමගේ සිව්බදුරුන්ගේ ප්‍රතිමා සමග කියලා. ඒ නිසා ඉතිහාසඥයෝ වඩා කැමැත්තක් දක්වන්නේ මේ ප්‍රතිමාව දුටුගැමුණු පිළිමයකටත් වඩා අනාගතයේදී බුද්ධත්වයට පත්වීමට නියමිතව සිටින මෛත්‍රේය බෝසතුන්ගේ ප්‍රතිමාවක් වශයෙන් අඳුරගන්න. කොහොම වුණත්
මම මේ රැඳී සිටින ස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රතිමාව නිශ්චය වශයෙන්ම අපි දන්නා පැරණිතම රාජ්‍ය ප්‍රතිමාව වශයෙන් තමයි ඉතිහාසඥයෝ සලකන්නේ. ඔබට පැහැදිලිව පෙන්눔 කරන පරිදි මේ ප්‍රතිමාව වර්තමානයේ බෙහෙවින් ජීර්ණයට ලක් වෙලා තිබුණා වුණත් හිටි සමභංග ප්‍රතිමාවක් වශයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහි දෑත් අංජලි මුද්‍රාවෙන් එහෙමත් නැත්නම් නමස්කාර මුද්‍රාවෙන් නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රජවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කරනකොට ඒ වගේම බෝසත් රූප නිර්මාණය කරනකොට පොදු රටාවකට තමයි ඒවා නිරූපණය කරන්නේ. ඒ තමයි රාජකුමාර ස්වරූපය. ඉතින් මේ බෝසත් රූප නිරූපණය කරන රාජකුමාර ස්වරූපය මේ ප්‍රතිමාවෙත් දකින්න පුළුවන්. ප්‍රතිමාවේ උඩුකයේ දල වශයෙන් උනත් පැලඳගෙන ඉන්න ග්‍රීවාභරණ දැක් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම බාහුව ආභරණ අත්පලඳනා පිළිබඳ සාධකත් සුළු වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒ හැරෙන්න ප්‍රතිමාවේ උඩුකය වස්ත්‍ර වලින් යුක්තව දක්වලා නැහැ. නමුත් ඒ වෙනුවට යටිකය අලංකාර දෝතයකින් සරසා තිබෙන බව තමයි දැක් ගන්න තියෙන්නේ. දැන් මේ පිළිමය පාදස්ථලයේ පරීක්ෂා කරපු මහාචාර්ය පර්ණවිතාන එහි තිබිලා අභිලේඛනයක් අනාවරණය කරගත්තා. ඒ අභිලේඛනයේ රජුගේ නම දක්වලා තිබුණේ තිස්ස රජ කියලා. ඒ නිසා මහාචාර්ය පර්ණවිතාන නිගමනය කළා මේ පිළිමය නිරූපණය කරන්නේ මේ මහා තූපය සම්බන්ධයෙන් මහා පරිමාණ මැදහත් වීමක් දායකත්වයක් දැක්වූ භාතිකාභය හෙවත් භාතිකාභය තිස්ස රජතුමාව මේ නිරූපණය කරනවා කියලා. ඒ නිසා ඊටා මෑතක් වන තෙක්ම ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ වගේම කලා විචාරකයනොත් මේ පිළිමය අඳුරගත්තේ භාතිකාභය රජුගේ පිළිමයක් විදිහට. නමුත් ඊටා මෑත කාලයේදී මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි නැවත වතාවක් මේ පිළිමේ පාදස්ථලය පරීක්ෂා කරලා ඒ අභිලේඛනය කියවීමකට ලක් කළා. එෙහිදී ඔහු අනාවරණය කරගත්තේ ඒ ලිපියේ තියෙන්නේ තිස්ස රජ කියලා නෙවෙයි මලු තිස්ස රජ කියලා. මලු තිස්ස එහෙමත් නැත්නම් මලි තිස්ස කියලා අපේ අභිලේඛනවල හැඳින්වෙන්නේ කනිට්ට තිස්ස. අපේ සහෝදර තිස්ස රජවරු දෙන්නෙක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ තමයි ජෙට්ට තිස්ස හා කනිට්ට තිස්ස. කනිට්ට තිස්ස කියලා කිව්වේ බාල තිස්ස කියන එකයි. කනිට්ට තිස්ස රජුරුවත් මේ මහා තූපයට මහා පරිමාණ ප්‍රදානයන් කරපු මේ මහා තූප පරිශ්‍රයේ වර්ධනයට බොහෝ මැදහත් වීම කරපු පාලකෙක්. ඒ නිසා වෙන්නේ නැති ඔහුගේ ප්‍රතිමාවක් මේ මළුවේ කෙරෙව්වේ. කොහොම වුණත් මේ ප්‍රතිමාවේ තිබෙන අක්ෂර අනුව ප්‍රතිමාව අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ දෙවෙනි තුන්වෙනි සියවස් වලට පමණ අයිති වෙනවා. ඒ නිසා කිසිම සැකයකින් තොරව අපි නිශ්චිතවම දන්නා පැරණිතම රාජකීය ප්‍රතිමා වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ මේ ස්ථානයේ මේ දකුණු ආයකයේ ඉදිරිපසින් පිහිටා තිබෙනා වූ මේ කනිට්ට තිස්ස රජුගේ ප්‍රතිමාවයි. එනිසා මහා තූප මළුවට පැමිණෙන ශ්‍රද්ධාවත් බෞද්ධයින්ට යුතුයකමක් තියෙනවා මහා තූපයේ වර්ධනයට බොහෝ සේවයක් කරපු මේ කනිට්ට තිස්ස රජුගේ ප්‍රතිමාව නරඹලා ඒ ප්‍රතිමාවට ගෞරව දැක්වීමටත්. රුවන්වැලි මහා සෑයෙත් ඒ වගේම අභයගිරිය ජේතවනයේ කියන මහා ස්තූපවලත් මළුවල ස්තූප මළුවල ගල් ඇතිරවීමේ ව්‍යාපෘතියක් ක්‍රිස්තු වර්ෂ 8-9 වගේ සියවස්වලදී ක්‍රියාත්මක වෙච්ච බව පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලි කරන්න පුළුවන්. ඊට පෙර ආතුවත් යම් යම් දායකයෝ මේ ස්තූප මළු සඳහා ගල් ඇතුරුම් පිණිස ගල් පූජා කරලා තිබුණා. නමුත් සමස්ත මළුවේ ගල් ඇතිරීම සිද්ධ වෙලා ඒ කටයුතු සම්පූර්ණ තත්ත්වයටපත් උනේ ක්‍රිස්තු වර්ෂ 8-9 වගේ සියවස්වලදී. ඒ ඇතැම් දායකයෝ Taman පූජා කරන ප්‍රදානය ඒ ගල් කුට්ටිවල ලියලා තිබ්බා. මේවා අපි හඳුන්වන්නේ පදර ලිපි කියලා. එහෙමත් නැත්නම් සලපතල මළු ලිපි කියලා. ඉතින් මේ ලිපි වල අක්ෂර බොහෝ දුරට ක්‍රිස්තු වර්ෂ 2වෙනි 3වෙනි සියවස්වල ඉඳලා ක්‍රිස්තු වර්ෂ 8-9 වගේ සියවස් දක්වා පරාසයක ව්‍යාප්තිලා තියෙන බව දැක් ගන්න පුළුවන්. ඒවා අපිට ගොඩක් උපකාරී වෙනවා සමකාලීන සමාජයේ දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වය සහ ඇතැම් විට ආගමික තත්ත්වයක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.
ද අපේ සාමාන්‍ය අදහස් තමයි මේ වගේ මහා පරිමාණ නිර්මාණ රජවරුන් විසින් කරවන ලද බව. නමුත් මේ සලපතල මල් ලිපි පේන්නේ රජවරුන්ට අමතරව මහා පරිමාණ වශයෙන් සාමාන්‍ය ජනතාව, ගිහි, පැවිදි, පුරුෂ, කාන්තා මේ සියලුම බෙදීම් වලට අයිති වෙන සාමාන්‍ය ජනතාව මේ විහාර කර්මාන්ත සඳහා Tamanගේ දායකත්වය මුදලින් සහ ද්‍රව්‍ය වලින් ලබා දුන් බව. ඉතින් ඒ බව අධ්‍යයනය කරන්නම් මේ සලපතල මළු ලිපි අධ්‍යයනය කරන්න ඕනි. අපේ මේ කෙටි සූදානම හැකි පමණින් ඔබට මේ සලපතල මළු ලිපියක් මතු කර දක්වන්න. එහෙමත් නැත්නම් සලපතල මළු ලිපියක ස්පර්ශ ලාංඡනයක් පිටපතක් ලබා ගන්න ආකාරය පිළිබඳව ඔබව දැනුම්වත් කරන්න. අපි බලමු ඒ කාර්යය කොච්චරක් දුරට අපිට සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. මේ සඳහා මට මගේ සගයෙක්ගේ උපකාරය අවශ්‍ය වෙනවා. අපි මුලින්ම කරන්නේ මේ අභිලේඛනය සහිත ගල් පුවරුව හොඳින් පවිත්‍ර කරන එක. මොකද බැතිමතුන් දහස් ගණනක් මේ මතින් පාන ගලා ඇතැම් විට වැලි, දූවිලි අංශු මේ වැය රඳා පවතින්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම හොඳට මේ අභිලේඛනය බුරුසුවකින් පිරිසිදු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ සුදු පහට දිමයි කොලයක් මේ ගල් තලාවට හොඳින් සම්බන්ධ කිරීම. ඊට පෙර ආතුව එය හොඳින් ඇලවි සිටීම සඳහා අපි වතුර ස්වල්පයක් මේ අභිලේඛනය සහිත ගල් පුවරුවට ආදේශ කරනවා. ඉන් පස්සෙ අපි දිමයි කොලේ අරගෙන ඒකේ මෘදු පැත්ත ගලට හිටින විදිහට ඒ අභිලේඛනය ආවරණය වෙන විදිහට හොඳින් සම්බන්ධ කරගන්න ඕන. හුළඟ අධික අවස්ථාවලදී මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ කිරීම බොහොම අමාරුයි. අපි මේ තෙතමනේ වීලී යන පෙර ආතුව බුරුසුවකින් එහෙමත් නැත්නම් අතින් මේ කොළයට යම් පීඩනයක් එල්ල කිරීමෙන් අර අභිලේඛනය මතු කරගන්න උත්සාහ කරනවා. මෙහෙම බුරුසුවකින් අභිලේඛනයට පීඩනයක් එල්ල කරනකොට මේ ගැඹුරට හැරුණු අකුරු අතරට මේ කඩදාසියේ කොටස් හිඳා බැසීම සිද්ධ වෙනවා. ඒ අනුව අක්ෂරය හොඳින් මතුවලා පේන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් සෙල්ලිපියක පිටපතක් ගන්නකොට අපි හැම පැත්තකින්ම අමතර ඉඩක් ඉතුරු කරලා තමයි මේ පිටපත ලබා ගන්න ඕනේ. ඒ පරීක්ෂා කරන කෙනාට යම් සැකයක් ඇති වෙන්න පුළුවන් එහෙම නැතුව අකුරු මගැරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම පේන්නේ නැති වෙන්න අපි හොඳට හැම පැත්තකින්ම ඉඩ ඉතුරු කරලා අභිලේඛනය මතු කර ගැනීම සිද්ධ කරනවා. ප්‍රමාණවත් පරිදි අක්ෂර මතුනා කියලා අපිට හිතුන වෙලාවට පස්සේ අපි මේ විදිහේ කළු පැහැති තීන්ත එකක් අරගෙන ඒක හොඳින් මේ කඩදාසිය මත බොහොම පරිස්සමෙන් ආලේප කිරීම සිද්ධ කරන්න ඕනේ. අපි මේ විදිහට ශිලාලේඛනයේ මූලික පිටපත්කරණය අවසන් කළා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් පිටපත් කළාම මේ කොලේ හොඳින් වේලෙනකන් ටික වෙලාවක් මේ විදිහටම ශිලා පෘෂ්ඨයට සම්බන්ධ කරලා තියන්න ඕනේ. නමුත් දැන් මේ ලිපිය දැන් බැලුවට පස්සේ අපිට පේනවා මේ අක්ෂර ක්‍රිස්තු වර්ෂ 8 9 සියවස් වලට පමණ ඇති අකුරු. ඒ නිසා දැන් අපිට බොහොම පැහැදිලිව මේ ලිපිය කියවා ගන්න පුළුවන්. ඔබට පේනවා නම් මේ ලිපියේ පළමු අකුර
තියෙන්නේ වම් කෙළවරේ අපි අද ලියනා වගේම තමයි වමේ සිට දකුණට තමයි අභිලේඛන රචනා වුනේ. එතකොට මේ පළමු අක්ෂරය තියෙන්නේ ග අක්ෂරය ගයන්න. ඊට පස්සේ පේනවා ජ අක්ෂරය ජයන්න. ඊට පස්සේ තියෙන්නේ බ. මේ බ අක්ෂරයට ඇලපිල්ලක් එකතු කරලා බා කරලා තියෙනවා. ගජ බා කියන එකයි කියන්නේ. ඊට පස්සේ මේ හ අක්ෂරය තියෙනවා. හ අක්ෂරයට පාපිල්ලක් එකතු කළාම හු අක්ෂරය නිර්මාණය වෙනවා. ඒතර ගජ බාහු කියන එකයි කියන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි 9 වෙනි සියවස් වලට අයිති පරිණාමීය අක්ෂර සහිත ස අකුර තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මහ ප්‍රාණ බ අකුර. ඒ බ අකුරට ඇලපිල්ලක් එකතු කරලා සභා කියලා මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ප අකුර, ඒ වගේම ති අකුර. ඒතර ගජබාහු සභාපති කියන එකයි. ඒ අනතුරුව මේ ගලේ පැල්මක් තමයි අකුරක් විදිහට පෙන්눔 කරන්නේ. නමුත් ඊට උඩින් දාන්ත්‍ය නකාරය තියෙනවා. ඊට ඇලපිල්ලක් සම්බන්ධ කරලා නා කරලා තියෙනවා. ඉතින් පසුව ය අක්ෂරයත් ක අක්ෂරයත් දකින්න පුළුවන්. ඒ නිසා මේ ලිපියේ කියන්නේ ගජබාහු සභාපති නායක කියන එකයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ සභාවක ප්‍රධානියා වෙච්ච ගජබාහු නැමැති පුද්ගලයෙක් විසින් මේ අපි මේ කඩදාසියේ එළපු ගල පූජා කර තිබෙන බව. ඉතින් මේ ආකාරයටම අනෙක් අභිලේඛන වලත් ස්පර්ශ ලාංඡන ගත්තම අපිට සැකයකින් තොරව ඒ අභිලේඛනය කියව ගන්නත් ඔවුන්ගේ නම්ගම් පෙළපත් දැනගන්නත් ඒ කාලේ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය වටහා ගන්නත් හැකියාව තිබෙනවා. මේ වෙලාවේ මළුවට බොහොම අධික සුළඟක් එන නිසා අපේ මේ කාර්ය තරමක් දුෂ්කරයි. නමුත් සුළඟ අඩු හොඳින් අවරශ්මී තිබෙන අවස්ථාවකදී බොහොම පහසුවෙන් අපිට පුළුවන් මේ වගේ ලිපියක් පිටපත් කරගන්න. මේක තමයි අභිලේඛනයක් පිටපත් කිරීමේ සරල ක්‍රමවේදය. මහාතුප මළුවේ ගල් ඇතිරවීමේ කටයුතු ක්‍රිස්තු වර්ෂ 8-9 වගේ සියවස්වලදී සම්පූර්ණ වුණ බව මේ මළුවේ දක්නට ලැබෙන සලපතල මළු ලිපි වලින් පෙනෙනවා වුණාට ඊට පසු කාලයේදීත් ඒ කියන්නේ මහා පරාක්‍රම බාහු රජු විසින් කළ ප්‍රතිසංස්කරණවලදී පස්සේ දඹදිව යුගයේදී දෙවෙනි පරාක්‍රම බාහුගේ පුත්‍රයා වුණු හතරවන විජය බාහු විසින් සිදු කළ මැදහත් වීම වලදී නැවතත් මේ මළු ප්‍රතිසංස්කරණය කරන්න ඇති. ඒ බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අල්ලා තිබෙන ගල් පෝරු අතර තිබෙන මේ මළුවට ඍජුවම අදාළත්වයක් නොදක්වන නොයෙකුත් කැටයම් පෝරු නිසා. මේ කාල සීමාවේදී කළුගල් පෝරු සපයා ගැනීමට තිබිච්ච යම් ආකාරයක නොහැකියාව නිසා හෝ මූල්‍යමය ගැටලු නිසා හෝ යම් තාක්ෂණික ගැටලු නිසා හෝ ඔවුන් සිදු කරලා තියෙන්නේ මේ අවට විවිධාකාර ගොඩනැගිලි වලින් සපයා ගන්න පුළුවන් විවිධ කැටයම් පළක හෝ ගල් පෝරු අරගෙන ඇවිල්ලා මේ මළුවේ හිස් කොටස් වලට අතුරලා මළුව සම්පූර්ණත්වයට පත් කිරීමයි. ඒ නිසාම ඇතම් කාලවලදී ඊටාම පූජනීයත්වයෙන් සලකපු ශුද්ධ සංකේත පවා මේ සලපතල මළුවේ තැන් තැන්වල බැතුමුතුන්ගේ පායට පෑගී යන විදිහට අතුරා තියෙන ආකාරය දැක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මළුව පුරාම සිරිපතුල් ගල් 10කට වැඩි ප්‍රමාණයක් දැක් ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පැරණි පියගැට පෙළවල් වල දොරටු වල ස්ථානගත කරලා තිබිච්ච ඊටාම අලංකාර පුන්කලස් කැටයම් සහිත මුරගල්, ඒ වගේම සඳකඩ පහන්, ස්තූප ආයක වලට ඇති පද්ම සටහන්, ඒ වගේම ඇතැම් අවස්ථාවල මේ පේසාවල් වල පහළම පේසාවේ අපි ඔබට කලින් විස්තර කළ අර වේදි කැටයම් සහිත හුණුගල් පෝරු. ඊට අමතරව නොයෙකුත් කල්ප වෘක්ෂ කැටයම් වලට ඇති සත්ව රූප ආදියත් ඇතැම් අවස්ථාවලදී කැසිකිලි වලට ඇති කියලා හිතන්න පුළුවන් කැසිකිලි ගල් පවා මේ ස්ථානයේ අතුරා තිබෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ අවසන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ යම් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වයක් ඒ වගේම ආර්ථික ස්ථාවරත්වයක් සහිත කාල පරිච්ඡේදයකදී බව. ඒ නිසා මේ සලපතල මළුවේ තියෙන ගල් පුවරු එක් පැත්තකින් පැරණි සමාජ ආර්ථික දේශපාලනික තත්ත්ව දැන ගැනීම සඳහා වැදගත් වෙනවා වගේම අනිත් පැත්තෙන් ඕන් මුහුණු දුන්නු විවිධාකාර ආයතනික විචල්්‍යතාවන් පිළිබඳ දැනගන්නත් ඊටාම මහෝපකාරී වෙනවා. දැන් අපිට පේනවා ඇති මේ මගේ
වම් අත පැත්තෙන් ස්තූපයේ ඇත් ප්‍රාකාරයට සමාන්තරව තැන්පත් කරලා තියෙන මේ කැටයම් සමූහය. මේවා අයිති වෙන්නේ මහා තූපයේ අර ඉහළම පේසාවේ අපි කලින් විස්තර කරපු හත්තිවේදියට. හත්තිවේදියට අයිති ඇත් හිස් 300කට ආසන්න ප්‍රමාණයක් මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. මේ වගේ හත්තිවේදි අභයගිරියෙත් වෙනත් ස්තූපවලත් දකින්න පුළුවන් බව අපි කලින් පැහැදිලි කළා. නමුත් අවාසනාවකට මෙන් මහා තූපයේ පිළිසකර කටයුතු වලදී ඒ පැරණි හත්තිවේදිය නැවත ස්ථාපිත කරන්න ඒ සංරක්ෂකයන්ගේ අවධානය යොමු වුණේ නැහැ. ඒ නිසා අදටත් මේ ඇත් හිස් මේ ස්ථානයේම ගොඩගසා තිබෙන ආකාරය දැක් ගන්න පුළුවන්. දැන් මේ ඇතැම් ඇත් හිස් බොහොම ගෙවිලා ගිය විස්තරාත්මක ස්වරූපයේ බොහොම හීන විලා ගිය ස්වරූපයක් පෙන්눔 කරනවා වුණාට තවත් ඇතැම් ඇත් හිස් ඊ타ත්ම විස්තරාත්මක ලක්ෂණ සහිතව බොහොම අලංකාර විදියට අපිට දැක් ගන්න හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ ඇත් හිසක කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි අර පේසාවෙන් ඉදිරියට නෙරා එන ඇත් හිස සහිත කොටස සහ එය පේසාවට සම්බන්ධ කිරීම සඳහා පේසාව තුලට ස්ථානගත කරන මේ දිගටි ආයත චතුරස්‍රාකාර කොටස. ඉතින් ඒ ඇතම් ඇත් හිසක මුදුනේ නිර්මාණය කරපු සිදුරුත් දකින්න පුළුවන්. දැන් පුරාවිද්‍යාඥයෝ සමහර දෙනෙක් විශ්වාස කළා මේ සිදුරුවල සිරස් දඬු සිටවලා ඇතැම් විට පූජා අවස්ථාවලදී මල් මාලා එහෙමත් නැත්නම් වෙනත් පූජාමය සැරසිලි සිදු කරන්න ඇති කියලා. නමුත් ඒ ඇතැම් කුහරවල තිබිලා ඉතා කුඩා ප්‍රමාණයේ පබුළු වැට ආදිය හමු වෙලා තියෙනවා. ඒ නිසා සමහර විට මේ සිදුරු නිර්මාණය කරන්න ඇත්තේ යම් පූජාමය අර්ථයකින් ඉතා ශුද්‍ර පූජා වස්තු තැන්පත් කිරීමේ අරමුණින් වෙන්නත් පුළුවන්. මේ කෙටි විස්තරයෙන් පසුව අපට හැකියාව තිබෙනවා ඉතා සුළු වේලාවකට හෝ මහා තූපයේ ආයක සමීපයට ගිහිල්ලා ඒ ආයකයක් පිළිබඳ ඔබව දැනුම්මත් කරා. මම මේ ප්‍රවේශ වුණේ මහා තූපයේ උතුරු ආයකයේ සමීපයට. වෙනත් මහා ස්තූපවල වගේම රුවන්වැලි සෑයෙත් ප්‍රධාන දිශාගතව ආයක 4ක් පිහිටා තිබෙනවා. මේ ආයකවල ප්‍රතිසංස්කරණ කටයුතු කැණීම් කටයුතු සිද්ධ වුණේ 1920-30 දශක අතරමැද. හැබැයි පුරාවිද්‍යාඥයින්ට ඉතාමත්ම සීමිත වශයෙන් තමයි අවස්ථාව ලැබුණේ මහා තූපයේ ආයක කැණීම් කටයුතු සඳහා සහභාගී වෙන්න. ඒකට හේතු වුණේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වුණේ පුරාවිද්‍යාඥයින් අතින් නොවීම. මම මීට පෙරත් කිව්ව විදිහටම රුවන්වැලි සෑ සංවර්ධන කමිටුව පිහිටා තිබූ නිසා ඔවුන් විසින් තමයි මේ ස්මාරකය සහ මේ ආයක කුමන ආකාරයකින් පිළිසකර කර යුතුයිද කියන එක තීරණය කළේ. ඇතැම් ආයක මුළුමනින්ම පාහේ ගලවා දමා තිබුණා. මහාචාර්ය පර්ණවිතාන ඇතැම් අවස්ථාවල මේ ස්ථානයට ප්‍රවේශ වෙනකොටත් ඒ ඇතැම් ආයකවල තිබිච්ච පුරාවස්තු බොහොමයක් තිබූ ආකාරය වාර්තා නොකර ඉවත් කර තිබූ ආකාරය ඔහුගේ වාර්තාවල බොහොම ශෝචනීය විදිහට දක්වලා තියෙනවා. මේ ඇතැම් ආයකයකින් ලැබී තිබෙනවා රත්රන් ධාතු කරඬු, ඒ වගේම ශිලාමය ධාතු කරඬු, අභිලේඛන සහිත ධාතු කරඬු සහ වෙනත් ආභරණ ආදී නොයෙකුත් පුරාවස්තු. නමුත් අද ඒවා අපිට දැක් ගැනීමේ හැකියාවක් නැහැ. ආයක පිළිසකර කිරීමේදී මහාචාර්ය පර්ණවිතාන්ට හැකියාව ලැබුණා එක් ආයකයක් පමණක් තිබූ තත්වයෙන් දැක බලා ගන්න ඉතුරු කරගන්න. ඒ නිසා මහා තූපයේ ආයක 4න් බටහිර ආයකය අදටත් ඒ පෙර තිබූ තත්වයේම නිරූපණය කරනවා. ඉතිරි ආයක 3 ඒ කියුවේ උතුරු නැගෙනහිර හා දකුණු ආයක 3 ප්‍රසංස්කරණ සමිතියේත් මැදහත් වීමෙන් ඔබ මේ දකින ආකාරයට ප්‍රතිනිර්මාණය කරලා තිනවා. සාමාන්‍යයෙන් වෙනත් ස්ථානවල නම් ආයකයේ මේ තරම් පරිපූර්ණව ප්‍රතිනිර්මාණය කරලා නැහැ. ඒකට හේතු වෙන්නේ ආයකයේ උපරි කොටස. ඒ කියන්නේ මේ ශිලාමය කොටසින් උඩ තිබිච්ච කොටස කුමන ආකාරයකින් තිබුණාද කියන්න ප්‍රමාණවත් දත්ත නොමැති වීම. නමුත් මහා තූපයේ ආයක ප්‍රසංස්කරණය කරනකොට ඕන් උපකාරී කරගත්තා මහා තූපයේ නැගෙනහිර ප්‍රවේශය සමීපයේ
පෙත්මක සමීපයේ පිහිටා තිබෙන පැරණි රෝහලේ කැසිකිලි ගල්. ඒ කැසිකිලි ගල් වල දැක්වෙන ප්‍රාසාද කැටයම භාවිතා කරලා ඒ ආකෘතියට අනුව මහාතූපේ ආයකයේ උපරිභාගයේ ගොඩනංවන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ නිසා අද ඒ මහා විහාරයේ පැරණි රෝහලේ කැසිකිලි ළඟ කැසිකිලි ගල සමීපයට යන යම් අයෙකු එතන සිට මේ ආයකයේ දෙස බැලුවොත් ඔහුට තේරුම් ගන්න පුළුවන් මේ ආයකයේ උපරිභාගයේ ඒ කැසිකිලි ගල් වල කැටයම් කරලා තියෙන ප්‍රාසාදයේත් මොනතරම් දුරට සමාන ලක්ෂණ තියෙනවද කියලා. මේ ආයක හතරින් වඩා වැදගත් ආයකයක් විදිහට නැගෙනහිර ආයකය හඳුන්වා දෙන්න පුළුවන්. ඒකට හේතුව අනුරාධපුර යුගයට අයිති සිතුවම් කැබලි කිහිපයක්ම ඒ නැගෙනහිර ආයකයෙන් සොයාගෙන තිබීම. අද නම් මේ කැබලි කිසිවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ දශක ගණනාවකට පෙර ආතුව ස්මිද විසින් ඒ සිතුවම් සියල්ල මනවින් වාර්තා කරලා තියෙනවා. කහ පාට, තැඹිලි පාට, ඒ වගේම රන්වන් පාට උපකාරී කරගෙන ඒ සිතුවම් වල නිරූපණය කරලා තිබුණේ වාමන රූප, ඒ වගේම කල්පිත රූප. එක් වාමනයෙක් වස් දණ්ඩක් තමන්ගේ කර මත තබාගෙන නෙළුම් පොහොට්ටු වලින් හැඩ වූ කවාකාර අවකාශයක් තුල සිටින ආකාරය ඒ සිතුවමකින් නිරූපණය වෙනවා. තවත් සිතුවමක මිනිස්ය මුහුණකින් සහ පක්ෂී ශරීරයකින් යුතු කල්පිත රූපයක් මලක් මත සිටින ආකාරය දැක් ගන්න පුළුවන්. ඉතින් මේ සිතුවම් කැබලි සලකන්නේ අනුරාධපුර යුගයට අයිති දැන්ට ශේෂ වෙලා තිබුණු ඊටාම සීමිත සිතුවම් අතරින් බොහොම වටිනා සිතුවම් කැබලි කිහිපයක් විදියටයි. මේ වගේ ආයක සිතුවම් අබේගිරි ස්තූපය ආශ්‍රිත ආයක වලනුත් අනාවරණය කරගෙන දැනට අබේගිරි කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ අද මේ විදිහට හුදෙක් ශිලා පෘෂ්ඨ වශයෙන් දකින්න ලැබුණ වුණාට මුල් කාලයේදී මේ ආයක මුළුමනින්ම පාහේ සියුම් හුණුබදාම තට්ටුවක් ආලේප කරලා වර්ණ ගන්නවා තිබූ බව. ඒ වගේ වර්ණ ගැන්වූ සාධක අබේගිරියේත් ජේතවනයේත් ඒ වගේම මිහින්තලේ කණ්ඨක චේතියෙත් ආයකාශ්‍රිතව අපිට දැක් ගන්න පුළුවන්. මේ සමගම ඔබට මතක් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. මේ ආයක ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියේදී විශාල වශයෙන් සහයෝගය ලබා ගත්තා දකුණු ඉන්දියාවේ සිට ගෙන්වන ලද ගල් වඩුවන්ගෙන්. ඒ නිසා මම මේට පෙරත් කිව්ව විදිහට මහාතෝපයේ මේ තත්වයට පත් කිරීමේ ගෞරවය විශේෂයෙන් සිංහල බෞද්ධයන්ටත් ඒ වගේම ද්‍රවිඩ සහ ඇතැම් මුස්ලිම් ජන කණ්ඩායම් වලටත් යම් ප්‍රමාණයකින් හිමි වෙන්න ඕනේ. ඒ කියන්නේ මහාතෝපය නැවත මේ තත්වයට ගැනීම බොහෝ ජාතීන් විසින් දරන ලද සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඉතින් අපි පුරා දින 3ක්, පැය 3ක් මේ උතුම් පුණ්‍ය භූමියේ පරම පූජනීය ස්මාරකය වෙන මහාතූපය, ස්වර්ණමාලී මහාසෑය, අසදිස චේතිය, මංගල දාගැබ, එහෙමත් නැත්නම් කාංචනමාලික ස්තූපයේ සමීපයේ ඉඳලා ඒ පරිශ්‍රයේ ඉඳලා ඔබට තොරතුරු ගෙන ආවා. තවමත් අපි මහා විහාර පරිශ්‍රය ගවේෂණය කරන්න ආරම්භ කළා පමණයි. ඒ නිසා මීළඟ උරුම යාත්‍රාවෙන් මේ මහාතූපයේ අවට පරිශ්‍රවල විසිරලා තියෙන නොයෙකුත් පුරාවස්තු පිළිබඳ ඔබ දැනුම්මත් කිරීමේ අරමුණත් හිතේ තියාගෙන අදට ඔබෙන් සමුගන්න අපට සිද්ධ වෙනවා. ලබන සතියේත් අපගේ උරුම යාත්‍රාවට ඔබ නංවා ගන්නා පොරොන්දුව පිට අදට ඔබෙන් නික්මී යන්න අපට අවසර දෙන්න. එතෙක් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.